අද අප කරන්න යන්නේ යාකුබ් තුමාගේ ලිපියේ පස්වෙනි පරිච්ඡේදයේ 13 සිට 15 දක්වා මේ අප කරන්නා වූ 19 වෙනි අධ්‍යයනයයි. යාකුබ් තුමාගේ 19 වෙනි අධ්‍යයනය යාකුබ් පහේ 13 සිට 15 දක්වා මම ඔබට මුලින්ම කියවන්නම්. නුඹලා අතරෙහි යමෙක් දුක් විඳින්නේද? ඔහු යාඥා කරාවා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔහුගේ කියාවා. නුඹලා අතරේ යමෙක් රෝගාතුර සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලාට හඬ කසාවා. ඔහු ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ඔහුට තෙල් ආලේප කොට ඔහු දෙසා යාඥා කරත්වා. ඒ විට ඇදිල්ලේ යාඥාවෙන් රෝගාතුරයට සුවය ලැබේ. ස්වාමීන් වහන්සේ ඔහු නැගිටිනු ආයත. ඔහු පාපයක් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. අද දවසේ අප බලන්න යන්නේ දිව්‍ය සුවය ගැනයි. දිව්‍ය සුවය ගැනයි. මේ ගැන කතා කරන අතර නිසකවම බොහෝ කිතුණුවන් තුල අතරේ විවිධාකාර ප්‍රශ්න මේ ගැන තිබෙනවා. සමහර විට ඔබම අසනවා ඇති දෙවියන් වහන්සේ සෑම විටම සෑම කෙනෙක්ව සුව කරනවාද කියන ප්‍රශ්නය. අපි කවුරු සමහරට මේක ගැන හිතනවා. දෙවියන් වහන්සේ හැම රෝගියෙක්ම සුව කරනවාද? මොනවද ඉල්ලුවොත්? හැම අවස්ථාවකම සුව කරනවාද? ඕනෑම රෝගයක් සුව කරනවාද වෙන ප්‍රශ්න. ඒ වගේම තවත් පැනගෙන ප්‍රශ්නයක් තමයි මේ දිව්‍ය සුවය රඳා පවතින්නේ අපගේ ඇදහිල්ල තුලද නැත්නම් අපේ යාඥා කරන්නා වූ දැනත්තාගේ ඇදහිල්ල මතද? තවත් ප්‍රශ්නයක් වුණේ සමහර විට වෛද්‍යවරයෙක් වෙතට යෑම වැරදිද? මෙවැනි විවිධාකාර ප්‍රශ්න තිබෙන අතර අද මේ අධ්‍යයනයේ මම අදහස් කරන්නේ මේ සෑම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ. ඒත් මූලික වශයෙන් මම බලන්න යන්නේ මේ පද තුන දෙස පමණයි. නමුත් දෙවියන්ගේ කරුණාවෙන් ඔබගේ සිතේ තව සමහර ප්‍රශ්න වලට මේ අද තුලේ ඔබට පිළිතුරු ලැබෙනවා ඇති. ඒ වගේම ස්වාමීන් වහන්සේ මට අනාගතයේ අවසන් වුණ අතර දිව්‍ය සුවය ගැන විස්තරානුකූලව දෙවශයෙන් ඉගැන්වීමට මම අදහස් කරනවා. එහෙනම් මුලින්ම අපි බලමු මේ 13 වෙනි 14 පද දෙක. නුඹලා අතරේ යමෙක් දුක් විඳින්නේද? නැත්නම් ඔහු මේ කොටස ආරම්භ කරන්නේ ප්‍රශ්නයකින්. යාකුබ් තුමාණන් ඔබලන්ට ප්‍රශ්නයක් තිබෙනවද? දුක් විඳිනවද? ඒ දුක් විඳීම මානසික වෙන්න පුළුවන්, ශාරීරික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, යම් කිසි වෙන පීඩාවක් වෙන්න පුළුවන්, ප්‍රශ්නයක් කරදරයක් වෙන්න පුළුවන්. නැත්නම් කියනවා ඔබට ප්‍රශ්නයක් තිබෙනවද? ලොකු ප්‍රශ්නයක් තිබෙනවද? ප්‍රශ්න වලට බැඳි වෙලා දුරින්නේ. තව කියනවා නැත්නම් ඔබ අයියාද ණය වෙලාද? ණය බරෙන් මිරිකිලාද? කෑමට පවා මුදල් නැති තැනකට එවැනි ආර්ථික අහිමියකට වැටලාද? මේ ප්‍රශ්නය යසන අතර මම තවත් ප්‍රශ්නයක් මම නගනවා. මෙසේ වුණ විට ඔබ උත්තර දෙන්න. මෙවැනි ප්‍රශ්න වලට මැදුණ මිනිස්සු මොකද කරන්නේ? අපගේ සමාජයේ අපි දන්නවා බොහෝ අය ඉන්නවා බොහෝ විශේෂයෙන් පිරිමි අය. වැඩි වශයෙන්ම පිරිමි අය නිසකවම ඕන්න හොඳට බොනවා. ඕන්න හොඳටම බොනවා. ප්‍රශ්නේ මිදෙන්න අපි කවුරුද දන්නවා? මේ ප්‍රශ්නට උග්‍ර අතහැරනවා මිස ඒ ප්‍රශ්නේ විසඳුමක් ලැබෙන්නේ නැහැ. තවත් සමහරෙක් ඔබට මොන ගැසලා ඇති ඕන් දිගටම කෙඳිරි ගන්නවා. ඒ දැනත්තාට මුණ ගැසෙනවාම ඕන් කතා කරන්නේ ප්‍රශ්නය ගැන. ඕන් දිගටම උන්ගේ හිතේ තියෙන මේ ප්‍රශ්නය, මේ කරදරය, අනේ කවදාද මම මේකෙන් බේරෙන්නේ? කවදාද මම විදෙන්නේ කියලා ඕන් දිගටම ඕන් සමග කතා කිරීම පවා සමහර වෙලාවට එච්චරම ප්‍රසන්න නැහැ. දිගටම කෙඳිරි ගන්නවා. දැන් තවත් කිතුණුවන් සමහර වෙලාවට ඕන්ගේ ඇදහිල්ල පවා නැති කර ගන්නවා. ඇයි දෙවියන් වහන්සේ? ඇයි මෙහෙම දෙයක් මට සිදුුනේ කියලා. තවත් අය ඕන්ගේ රන් ආභරණ නැත්නම් ඕන්ගේ නොයෙක් උකස් තියනවා.
දැන් තවත් ණය ගන්නවා. ණය දැන් ගෙවා ගන්න බෑ. එන්නේ තවත් ණය කරන මොහොතේ මෙවැනි විදියට මිනිස්සු ක්‍රියා කරන අතර ඔබ සහම කිතුණු ඔබ සහම කුමක්ද කළ යුත්තේ? පෞල්තුමා කියන යාඥා කරන්න. යාඥා කරන්න. පිළිගවරේ සහෝදරි ඔබ ඇත්තටම ඉස්සා බලන්න ඔබට ප්‍රශ්නයක් ඇති වූ විට මොකද කරන්න කියලා. සාමාන්‍ය කිතුණුවා යාඥා කරන ඇත්ත. හැබැයි බොහෝ විට ප්‍රශ්නයක් මැද්දේ බොහෝ කිතුණුවා යාඥා කරන්නේ ඔවුන්ගේ නොඑක් විසඳුම් අසාර්ථක වුණාම පමණයි. ඔවුන් නොඑක් විදිවලට උත්සාහ කරනවා මේ ප්‍රශ්නේ විසඳුමක් හොයාගන්න. බැරි වුණාම යාඥා කරනවා. සුදු යාකෝබ්තුමා කියනවා ප්‍රශ්නයක් කරන යාඥා කරන්න. මම කැමති මගේ අත්දැකීමකින් මේ ආරම්භ කරන්න. මේ අත්දැකීම මම කියන්නේ මොකද මගේ ජීවිතයේ ඒ කාලේ බොහෝ කාලයකට පෙර 1979 තදින්ම බලපෑවා මෙය. ඒ කාලේ මම දුම්රිය දෙපාර්තමේන්තුවේ තමන්ව උසස් නිලයක් දැරුවා දෙනවා. ඒ කරුණාව නිසා මට මතකයි ඒ කාලේ 1979 ජපානයේ අලුත් ඒ එන්ජින්ස් ගෙනියු පිණිස ඒ කණ්ඩායමක් ජපානයට පිටත් කළා. මම පත්තුන් ලැබුවා උන්ගේ නායකයා හැටියට. ඉතින් දැන් මම මේ කණ්ඩායම කීප දෙනෙක් හිටියා මා සමග. උන්ගේ නායකයා හැටියට අප දැන් පිටත් වෙන ජපානයේ මොකද්ද වෙන්නේ? ඒ ගුවන් යානයට නැග්ග පමණයි මගේ තාමත්ම අධික වේදනාවක් මගේ බඩේ ඇතුලේ පටන් ගත්තා. මම වමනේ දාන්න පටන් ගත්තා. මම ගුවනේ වමනේ දානවා. මම දිගටම මම වැසිකිළියට යනවා. මට කණ්ඩ පවා ඉතාමත්ම අමාරුයි. මම යමක් බොමින් පමණක් මේ ගමන ගියා. ඉතාමත්ම දුර ගමනක්. ඉතාමත්ම දුර ගමනක්. මම ඊට යද්දි ජපානයෙන් ගොඩ බහිද්දි ඉතාමත්ම හෙම්බත් වෙලා. මම දැන් දන්නේ මොකක්ද මම කළ යුත්තේ කියලා. මට මතකයි අපේ ගිහිල්ලා ඒ හෝටලේට උන් දානවා අපව ඒ ජපාන් අපගේ සහෝදරයෝ. ඊට පස්සේ උන් කිව්වා හරියට තව පැය 4කින් අපි එනවා ඔයගොල්ලෝ අරන් යන්න ප්‍රිය සංഭാෂණයකට. ඒ අවස්ථාවේදී මට කියනවා ඔබට කියන බලාපොරොත්තු වෙනවා කතාවක් දෙන්න. මට කතාවක් නෙමෙයි වෙලාවේ මට මොනවක්වත් කරගන්න බැස්සත් එක මං හිතේ. මම hina වෙලා බය වෙන්න එපා කියලා. මම කාමරේට ගිහින් ඇඳේ වැටුණා. මට ඇඟට පණ නැහැ බඩේ රුදාව දරා ගන්න බෑ. ඒ වෙලාවේ දෙවනවාදී මට මතක් කළා මම ඉතාමත්ම ආදරය කළා වූ ආදරය කරන්නා වූ තාම මේ පදයට. පිලිප්පි 4:6-7 නුඹලා කිසිවක් ගැන කනකාටු නොසිතා. සිංහල බයිබලයේ කනකාටු කියන අතර ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ anxious. Don't be anxious about anything. කරදර වෙන්න එපා කිසි දෙයක් නැහැ. සියල්ලේදී ස්තුති දීම සමග යාඥාවෙන්ද කනලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන් වහන්සේට දන්වා බලලා. ඒ විට කිසි නුවණකින් දැනගත නොහැකි වූ දෙවියන් වහන්සේගේ සමාදානය ක්‍රිස්තු ජේසුස් වහන්සේ තුල නුඹලාගේ සිතිවිලිද ආරක්ෂා කරනවා ඇත. මේ පදේ මම දැන් කියවනවා. වේදනාව මැද මම කටපාඩම් මේ කියනවා. කීවද්දි දෙවියන් වහන්සේ පුදුම විදිහට මට කතා කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේ මට කියන්න පටන් ගත්තා. මම නුඹේ තාත්තා. ඇයි ඔබ කරදර වෙන්නේ? කිසිවක් ගැන කරදර වෙන්න එපා. මට මතක් වුණා එතකොට මමත් තාත්තා කෙනෙක් හැටියට මගේ පුංචි පුතාට ඒ කාලේ අස්නීප වුණොත් එයාට කරදර වෙන්නේ නැහැ. කරදර වෙන්නේ අම්මයි තාත්තයි. ඒක අම්මගේ තාත්තගේ ප්‍රශ්නයක් විතර කුඩා දරුවට. ඔව් දන්නේ නැහැ මොකද දාගෙන වෙන්නේ කියලා. ඕනේ ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මට ඒ වෙලාවේ එවැනි ඇදහිල්ලක් එවැනි හැඟීමක් වෙලා ආවේ. ඒ වෙලාව මම යනවා හිත කියන්න පටන් ගත්තා. ස්වාමිනී ඔබ වහන්සේට ස්තුතියි. මම ඉගෙන කරදර වෙන්නේ. ඇයි මම කරදර වෙන්නේ? මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔබ වහන්සේගේ ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මගේ තාත්තා. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේට ස්තුති මාව ජපානයට ගෙනාවට. ඔබ වහන්සේට ස්තුති මාව සුව කරන නිසා. ඔබ වහන්සේට ස්තුති මට පැවරුණා වූ ඒ කාර්යභාරයේ විශිෂ්ට ඉෂ්ට කිරීමට ඔබ වහන්සේ මට ශක්තිය දෙන නිසා ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ස්තුති වේවා කියලා. මම වෙලාවක කියලා හොඳට පැයකට වෙලාවක තියලා මම හොඳට නිදාගත්තා. හොඳට නිදා. මම බබෙක් වගේ නිදාගෙන මට කිසිම හිතේ කරදරයක් නැහැ. පුදුමාකාර විශ්වාසයේ සමාදානය මගේ හදවතේ තිබුණා. මම නැගිට්ටා තාම නැගිටින් පස්සේ ලාමේ ගිහිලා නැගිට්ටා.
එංග හොදගත්තා නෑවා සූදානම් වුණා. එයාදී ටයි කෝට් තාලේ යන්නේනේ. තාම ලොකු වෙනසක් නැහැ. නමුත් මම කියනවා ස්වාමීන් වහන්සේට ස්තුතියි. මම චුට්ටක්වත් කරදරුන්නේ නැහැ. ඇවිල්ලා ඒ ලොකු හෝටලයට ගිහිල්ලා ඒ අවස්ථාවේදී අපිට දුන්නා පුදුමාකාර රාත්‍රී භෝජනයගේ ඒ කෑම මේසේ මට විස්තර කරන්න බෑ. මම කවදාවත් දැකලා නැති ආකාර කෑම තිබුණා. කිසි දවසක දැකලා තිබුණේ නැහැ ඒ කෑම. මම ස්වාමීන් වහන්සේට ස්තුතියි කියලා මම සියල්ලම කෑවා. මාර්ගී අනිත් අය කන්න බෑ වුණා. මම කොහොමද බයන්තු කන්න. ඒක කන්න. ඕන් බුදුම මාදී බුදුමින් බලනවා. මොකද ඕන් දැනගෙන ගියා මගේ උත්තරේ. එදා මම කෑවා. පිරිමිසාලේ සෞදි 100% කිසිම රෝගයක් නැහැ මගේ බඩේ තිබුණා ප්‍රශ්නේ සම්පූර්ණ සුවයි. ඒක කාගව සම්පූර්ණ අනිත් ඇයට. ඒ ප්‍රශ්නයක් වුණා. මෙන්න මේ දෙවියන් වහන්සේ කිසි දෙයක් ගැන කරදර වෙන්න එපා. ඔබ දුක් විඳනද යාචනා කරන්න. යාචනා කරන්න. හොඳයි දෙවනෝ ඔහු කියනවා. ඔබ යමෙක් ප්‍රීතියෙන් සිටින්නේද? ඔව්. අපි බොහෝ වෙලාවට අපේ ජීවිතය ඉතාමත් ප්‍රීතිමත් අවස්ථාවලට අපි ඇතුළට වෙනවා. විභාගේ සමත් වෙලා කොච්චර සතුටක්ද? හොඳ රැකියාවක් ලැබිලා ප්‍රීතිය අපි ඉපිලා යනවා. අපිට හොඳ සහකාරියෙක් ලැබිලා. පුතෙක් ඉපදිලා විවාහ පුතෙක් ඉපදිලා. ඔව්. ඉතාමත්ම ප්‍රීතිමත් අවස්ථා. මොකද අපි කරන්නේ? ඔබ අහන්නේ මොකද කරන්නේ කියලා. සමහරෙක් මෙතනදී උන්දී උත්තරේ මම නම් හොඳට බොනවා. චර සන්තෝෂයි. දුකේදිත් බොනවා. සතුටින්ද බොනවා. ඔව්. මොනවාද මිනිස්සු කරන්නේ? බොහෝ වෙලාවට මිනිස්සු ඉතාමත්ම දැන් උඩඟු වෙනවා. මම සමත් වුණා. මම හරි දක්ෂයි. තවත් ඒ කියන්නේ මහා පුරසාරම් දෙන්නවා. ඇත්තට මට ක්ලාස් එකක් ලැබෙන්න තිබුණේ. මට යාන්තම් ලකුණින් දෙකෙන් තමයි බැරි වුණේ ෆස්ට් ක්ලාස් එක ලබා ගන්න. නොඑක් දේවල්. තවත් අය තවට පාටියක් දාන උත්සවයක් දානවා. විනෝද ගමනක් යනවා. කොහොම හරි විවිධ ආකාරයේ මිනිස්සු මේ අවස්ථාවේ ක්‍රියා කරන අතර යාකොබ්තුමා කියනවා ඔහු ගී කියාවා. මෙතන කියන්නේ බයිලා කියන එක නෙමෙයි. මෙතන කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රශංසා ගී ගායනා කරන්න. තේරුම් ගන්න නුඹට මේ ලබා දුන්නේ මේ ලැබුණේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබට මේ ආශිර්වාද දෙයි. උන්වහන්සේට ප්‍රශංසා ගී ගායනා. නැත්නම් ප්‍රශ්න දෙකක් අහනවා. දෙකේම අපි දකිනවා මුල් තැන දෙවියන් වහන්සේට. පළවෙනි එකේ ප්‍රශ්නයක් දෙවියන් වහන්සේට ස්තුති දෙමින්. උන්වහන්සේ ඉදිරියේ ප්‍රශ්න දබනවා. දෙවෙනි එකේදී දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. යමෙක් රෝගාතුරව සිටින්නේද? ඔව්. අද සමන් දෙනා ඔබගෙන් කවුරුනෝ ඔබ රෝගාතුරව සිටිනවද? ඔබ නොසිතුවා වූ රෝගයක්, භයානක රෝගයක්, සුව නොකළ හැකි රෝගයක්. මොකද කරන්නේ? මොකද අප කරන්නේ මේ වෙන අවස්ථාවකදී? අපි නිශ්චයකවම මිනිස්සු අපි කලබල වෙනවා. අපි බය වෙනවා. බොහෝ වෙලාවට අපගේ මුඛයෙන් අපි ඍණාත්මක වචන ප්‍රකාශ කරනවා. මේකෙන් මම ගොඩේන්නේ නැහැ. වචන වෛද්‍යවරුන්ගේ මතයට අපව පාලනය කරන්න ඉඩ හරිනවා. මෙතන යාකොබ්තුමා කියනවා ආයේ ඔගේ පිළිතුර මොකද්ද? යාචනා කරන්න. යාචනා කරන්න. ඔය කියනවා වැඩිමහලට අඩගසා නමුත් කියන්නේ මොකද්ද ඔය එකතු කරලා යාචනා කරන්න. ප්‍රේමිකවරේ සහෝදරි ඇත වශයෙන් මේ පද දෙකේ යාකොබ්තුමා අපිට ඉතාමත්ම වැදගත් සත්‍යයක් උගන්වනවා. ඔහු උගන්වන්නේ මේකයි. මම මේක ජනනාද මට පෙන්නේ මේකයි. ඔහු කියන්නේ සෑම අවස්ථාවකදී දුකේදී, සැපේදී, ලෙඩ ඇඳේදී හැම විටම දෙවියන් වහන්සේව ප්‍රථම ස්ථානයට දමන්න. ප්‍රථම ස්ථානයට දමන්න. එතනයි විසඳුම තියෙන්නේ. එතනයි සැනසුම තිබෙන්නේ.
එතනයි විමුක්තිය තිබෙන්නේ. එතනයි ජය තිබෙන්නේ. සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට පළවෙනි ස්ථානය, ප්‍රමුඛ ස්ථානය, මූලික ස්ථානය දෙනවා. හොඳයි, මේ ගැන මගේ හදවතේ අදහස් දෙකක් දෙවියන් වහන්සේ එකතු කළා මේකට. පළවෙනි ඒකම තමයි මේ විදිහකට. බොහෝ වෙලාවට ඔබ සහ මම අපගේ ජීවිතයේ විශේෂ අවස්ථාවන් වලදී අප වහාම ශනිකව මේ මොහොතේදීම නොකළා අපි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා නැත්නම් උන්වහන්සේට ආඥා කරනවා. ඒක අපි කරනවා. සමහරවිට අපි මුලින්ම ඒක නොකරනවා වෙන්න පුළුවන් අපි කරනවා. ප්‍රශ්නයක් ආවොත් විශේෂ අවස්ථාවන් වලදී නමුත් මේ තුන අරගෙන දෙවියන් වහන්සේ අපිට කතා කරමින් කියන්නේ මේ වගේ විශේෂ අවස්ථාවන්දී පමණක් නොවේ ජීවිතේ හැමදේදීම දෙවියන් වහන්සේට මුල් යන්නේ. ජීවිත ගමනේ එදිනෙදා අපි මුල් දෙනා වූ සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න සෑමදාම සෑම විටදී. මේ පළවෙනි දේ. ඔබට පොන්ති වෙනවා, ඔබට මසහති වෙනවා. ඔබ මෙසේ කරනවා නම් ඔබගේ තිබුණා ප්‍රශ්න වලට කුමක් වුණාද කියලා ඔබට ටිකක් කලදී අමතකත් වෙයි. දැන් ප්‍රශ්න නැහැ. ප්‍රශ්න නැහැ නෙමෙයි ප්‍රශ්න මොනවද විසඳනවා. ප්‍රශ්න අපිට ජය දෙනවා. උන්වහන්සේ මාර්ගය පෙන්වනවා. මේ පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මේ ආකාරව අපි දෙවියන් වහන්සේට අපගේ ජීවිතයේ එදිනදා ජීවිතයේදී ප්‍රථම ස්ථානය දෙමින් හැම අවස්ථාවකදී දෙවියන් වහන්සේ දිහා බලමින් අපි ක්‍රියා කරනවා නම් මේ යාකෝබ්තුමා විස්තර කරන ප්‍රශ්න තුන මැද්දේදීම අපි ඉබේම නොදැනුවත්වම සාමාන්‍ය දෙයක් හැටියට දෙවියන් වහන්සේට මුල් තැන දෙනවා පමණක් නෙමෙයි මේ ප්‍රශ්න තුනේ සාර්ථකව ගමන් කරනවා. මම ආයෙත් කියන්නේ අපි මෙහෙම එදිනෙදා ජීවිතේ උන්වහන්සේ ප්‍රමුඛත්වය දෙන අතර විශේෂ අවස්ථාවලදී ඉබේම දන්නේම නැතුව අපගේ ජීවිතේ කොටසක් හැටියට අපි ඒ කරමින් අපි ජයනිත වෙනවා. අනිත් පැත්තට අපි දෙවියන් වහන්සේට මුල් තැන දෙන්න උත්සාහ කරන්නේ විශේෂ අවස්ථාවලදී පමණක් නම් බොහෝ වෙලාවට අපේ උත්සාහය පවා අසාර්ථක වෙනවා. අපිට මේක පුරුදු නැහැ කරලා. දැන් ප්‍රශ්න නැති වෙලා අපි දැන් වෑයම් කරනවා යාඥා කරන්න. හැබැයි යාඥා කරන්න අමාරුයි. මොකද අපි තාම හිතේ කරදරේ තියෙනවා. කරදර වෙනවා මේක. කරදර වීමයි යාඥා කිරීමයි එකට කරන්න බෑ. මායිකෝපදී කියනවා කිසි දෙයක් ගැන කරදර නොවි. ඉතින් ආරම්භ කරන්න තියෙන්නේ. නමුත් එදිනදා ජීවිතේ අපිට ඒක පුරුද්දක් නැත්තම් විශේෂ අවස්ථාවලදී ඒක ඊටත් වඩා අමාරු වෙනවා. ඒ නිසා මතක තියාගන්න අද ඉඳලා අපි කියන එක ඕ ස්වාමිනී වගේ ජීවිතේ සෑම අවස්ථාවකදීම ඔබ වහන්සේට මම මුල් තැන දෙනවා කියලා. ඔව්. එහෙමනම් මගේ මේ කොටසේ මම මේකට ටයිටල් එකක් දෙනවා, සබ් ටයිටල් එකක් දෙනවා නම් මේ මුල් කොටසට ඒක තමයි ජීවිතේ සෑම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට ප්‍රථම ස්ථානය දෙන්න. දෙවෙනි කාරණාව තමයි සභාව තුළ එකමුතු යාඥාවේ බලය තේරුම් ගන්න පාවිච්චි කරන්න. ඔබ දැන් මොකද්ද මේ යන්නේ මලය කියන්නේ කියලා. මේව දැන් මෙතන තිබෙනවද කියලා. ඔව් මුලින්ම සෑම අවස්ථාවකදීම අපි දෙවියන් වහන්සේ ප්‍රථම ස්ථාන දෙන අතර ඔබ ඉන්න අපි හිතමු මේ මුල් කියව අවස්ථා තුනක් මැද ඔබ ඉන්නේ. ඔබ ඉන්නේ ප්‍රීතියේ විශේෂ ජයක් ලැබුණ නිසා නැත්නම් මොනද කරදරයක නැදීලා නැත්නම් ඔබ ඉන්නේ රෝගාතුර. මේ අවස්ථා තුනේදී තේරුම් ගන්න ඔබ මේ ලෝකේ තනි වෙලා නැහැ, කවුරු තනි වෙලා නැහැ. අපි දෙවියන් වහන්සේගේ ධර්මයෙන් මොනවද සමග ඉන්නවා. නමුත් ඒක මොනවද සකෝදාමාද වෙනස් ස්වභාවක. යේසුස් වහන්සේගේ ශරීරය අපි කොටසක් හැටියට මේ ලෝකේ ජීවත් වෙනවා. උන්වහන්සේ කිතුණු පවුලේ සමාජිකයෙක් හැටියට අපිව දාලා තිබෙනවා. ඒතර අපේ මේ අවස්ථාවේ මේ தত্ত্বයේ මැද සභාවෙන් අප ලැබිය යුත්තේ
මොන ආකාර ශක්තිමත් කිරීමක්ද දිරිමත් කිරීමක්ද? දැන් දෙවියන් වහන්සේ අපිට සපයා ඇත්තා වූ මේ සභාව කියන පවුල තුල ඇත්තා වූ වැදගත්කම වටිනාකම ඒ වගේම අපිට සභාවට දී යුත්තා වූ ඒ කොටස් ගැන සහයෝගය ගැන දෙවියන් වහන්සේ ඉතින් පැහැදිලිව මට කියන්න පටන් ගත්තා. මේ උගන්වන සභාවට. මේ උගන්වන සභාවට. ඔව් එහෙම නැත්නම් අපි මේ අවස්ථාවවලදී විශේෂයෙන්ම අපි තේරුම් ගන්න තියෙනවා. සභාව නැත්නම් කිතුණු පවුලේ සහෝදරයන්ට මේ අවස්ථාවකදී අපේ ජීවිතයේ ඇති කොටස්කාරකම් කුමක්ද කියලා. දාර්ශනික පරිමාණවත් කියන යමේ ක්‍රෝධ වතුරු සිටින්නේද? ඔහු සභාවේ වැඩිමහල්ලන්ට හඬ ගසාවා. දැන් මෙතන වගකීම පවරන්නේ ඔබට. මට. අපි දුම මම රෝගාතුරු ඉන්නවා. අනිවාර්යයෙන්ම මම යාචනා කරනවා. ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ. අනිවාර්යයෙන්ම මගේ භාර්යාව යාචනා කරනවා. එතන ඔහු කියනවා සභාවේ වැඩිමහල්ලාට අඬ කසාවා. ඊළඟට ඔහු ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කියලා. ඉස්සෙල්ලාම සභාවේ නායකයන් මෙතන අපි දකින්නේ නැහැ මේ වචනේ මු සඳහන් කරනවා සභාවේ ඒ සුවපීමේ දීපනාව ඇත්තා වූ ඒ අයවලුන්ට කියලා යාඥා කරගන්න කියලා. ඒක තමයි සභාවේ ඇත්තා වූ සම්බන්ධකම් ගැන මෙතන සඳහන් වෙන විදිහට. මම මේ දකින්නවා මෙතන. නමුත් මුලින්ම මම කියන්න ඕනේ මේ සභාවේ තුර නායකත්වය ගැන මම තව දෙයක් මම ගැදිත් කතා කරන්න සුදුසු නෑ නමුත් සභාවේ නායකත්වයට පත් කිරීමේ සහෝදර සහෝදරයන් පත් කිරීමේ වගකීම ඇත්තවුන්ට ලොකු නැවත වගකීමක් තිබෙනවා ආත්මික නායකත්වය දිය හැකි අයව නායකත්වයට පත් කිරීම. මොකද මෙතන කියනවා සභාවේ නායකයන් වැඩිමහල්ලන්ට කතා කරලා ඒකට කියන මම නෙවෙයි ආශ්‍රය කරන්න කියලා. ඒක අනේ අය වෙනුවෙන් ඔවුන්ගේ සුවය උදෙසා ඔවුන්ගේ ප්‍රශ්න උදෙසා මැදිහත් වීමට හදවතක් ඇත්තා වූ ආත්මික ශක්තිය ඇත්තා වූ දෙවියන් වහන්සේට සම්බන්ධකම ඇත්තා වූ අය නායකයන් වීමේ වැදගත්කම මම විතර දකිනවා. ඒ නිසා මම ඔබ ඉල්ලා සිටිනවා සාදෙනා ඔබගේ මේ තේරුම් ගැනීම වැදගත් වෙනවා. නමුත් ඊට වැඩිය මම මෙතන කියන්නේ නැහැ. ඔහු මොකද කියන්නේ? සභාවේ වැඩිම ඔහු එක්කෙනෙක් ගැන කියන්නේ. ඔහු යාඥා කෙරෙනවා. එක්කෙනෙකුට වැඩියෙන් කීප දෙනෙක්. ඒ නිසා මම කැමති මුලින්ම අපි දන්නව පදයක නැවත වරක් ඔබගේ අවධානය යොමු කරන්න. මතෙව් 18:19. මතෙව් 18:19 ඒ වශයෙන් යාකා කතා. නවල තුනලාට කියමි පොළොවේදී නුඹලාගෙන් දෙදෙනෙක් පොළොවේ නුඹලාගෙන් දෙදෙනෙක් තමුන් ඉල්ලන යමක් ගැන එක්සිට් වන්නෝද ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගෙන් ඒ දේ ඔවුන්ට ලැබෙන්නේ. දෙදෙනෙක් එක්සිට් වෙනවා නම් එහෙම නැත්නම් දෙවියන්වහන්සේගේ වචී තා පැහැදිලිව ප්‍රකාශ කරනවා. ඒ අපි එක්සිට් වෙලා එකට කරන්නා වූ යාඥාවේ තින්නා වූ බලය වැදගත්. නැත්නම් දෙන්නේ එකඟව ඉල්ලන විට සුව කිරීමට පොරොන්දුවක් වෙන දෙවියන්. ඒ නිසා වෙනවා සභාවේ වැඩිමහල්ලන් කතා කරලා එක්සිට් එකඟත්වයෙන් දෙවියන් වහන්සේට කන් ලව් කරන්න ඔබගේ රෝගය ගැන. හොඳයි. මේ ගැන එනවාද මට පේන්නේ මේක ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් දෙයක්. මේක කිරීමට සභාවේ නායකත්වය දරන්නා වූ නැත්නම් දේශනා කරන්නා වූ විවිධ වූ තනතුරු අවශ්‍යම නැහැ. මෙතන ඕනේ දේව බය ඇති දේව දරුවන්. දෙවියන් වහන්සේ ඒ සමග සම්බන්ධකමක් ඇති දේව දරුවන්. දැන් අපි ඕන කෙනෙකුට මේ කළ හැකි. ඔව්. ඒ වගේ විදිහට උඩ මම කියන්නේ මුලින්ම ඔබ රෝගාතුරු ඉන්නවා නම් යාචනා කරන්න. ඉන්පසු අවශ්‍ය නම්
ඔබට කිට්ටු සභාවේ සහෝදරයන් නැත්නම් සහෝදරියන් නැත්නම් එක්කෙනෙක් දෙනෙක් සමග යාචනා කරන්න. ඔබට කියනවා ඔවුන්ට ආරාධනා කරන්න ඔබගේ නිවසේට ඇවිල්ලා ඔබට යාචනා කරන්න කියලා. ඇයි මම එහෙම කියන්නේ? ඕ වෙලාවට අපේ ප්‍රශ්න දිනුනාට කියනවා අපි ගිහිල්ලා කියනවා හම්බුනම අනේ මංගල යාචනා කරන්න කියලා. ඒක වරදක් නෑ. නමුත් ඔබ ඇත්තටම මේ ගැඹුරත්වය තේරුම් ගන්නවා. ඊට වඩා වැදගත් දෙයක් මම කියන්නේ ආරාධනා කරන අනේ මට ප්‍රශ්නයක් තියෙනවා. කරුණාකරලා එන්න මගේ ගෙදරට. එන්න අපි එකතු වෙලා යාචනා කරමු කියලා මේක. පිටිසාරේ සහෝදරි ඉස්ලාම් ප්‍රශ්නේ ඔබගේ සභාවේ මෙවැනි ඉල්ලීමක් කරන්න පුළුවන්ද ඔබට? එවැනි සම්බන්ධකම් ඔබ සහ සභාවේ අන් අය සමග තිබෙනවද? හැමෝම එක්ක මේ ඔබට එක්කෙනෙක් හරි දෙන්නෙක් ඉන්නවද මෙවැනි ඉල්ලීමක් කරන්න පුළුවන්? එහෙම කවුරුත් නැත්නම් ඔබ ඉලා සිටිනවම යෝජනා කරනවා. එවැනි සම්බන්ධකම් සභාව ඇති කරගන්න. මේ සභාව කියලා කියන්නේ ඔබගේ ඇදහිල්ල ශක්තිමත් ඔබ දේවදරුවෙක් මම මේක කරනවා. ඒකම දෙවියන් වහන්සේ ඔබව සභාවක දමා තිබෙනවා. ඒ සභාවේ අන් අයගේ සහයෝගය අපිට අවශ්‍යයි. එනවාගේ වචනේ කියන අපේ සභාව කියන්නේ මානසික ශාරීරික දෙයක්. එතකොට ඒ සභාවේ අන් අයගේ සහයෝගයේ ශක්තිය අපට අවශ්‍ය වගේම ඔබව දෙවියන් වහන්සේ කැඳවලා තිබෙනවා සභාවේ අන් අයට උපකාර කිරීමට. ඒ උපකාරය ඔවුන් සමග යාචනා කරන්න ඔබ සූදානම් නම් ඔවුන් ඔබට ආරාධනා කරොත් මයිලා කියනවා කවදාවත් ප්‍රතික්ෂේප කරන්න එපා. කවුරුයි ඔබට ලියුවොත් අනේ මට මේ ප්‍රශ්නේ තියෙනවා පුළුවන්ද අපේ ගෙදර ඇවිල්ලා යාඥා කරන්න කියලා මාත් එක්ක. අනේ මට වෙලා නැහැ මට නම් අද බෑ කොහොමදත් නෑ මට නම් ඉන්න බෑ. ඔව් අපකාරී බහුලයි කියලා මම දන්නවා නමුත් වෑයම් කරන්න උත්සාහ කරන්න ඒ වෙනුවෙන් වැය වෙන්න ඒ වෙනුවෙන් කාලය වෙන් කර ඔව් සමග යාඥා කරන්න. ඔව් සමග යාඥා කරන්න. ඒකම මම මේ වෙලාවේ පොඩි අනුතර ඇඟිලි මුකුත් කරනවා. සමහර විට අපි දන්නේ නැති හින්දා අපගේ සමහරට අපගේ ඒ ආත්ම තේරුම් ගැනීමේ දීමනාව දුර්වලතා සමහරට අප අඳුනා ගන්නට බැරි වෙන්න පුළුවන් අපිට සමහර වැරදි ආත්ම තිබෙන අය පවා සභාවතුල කියන මම කියන්නේ අපගේ දේවස්ථානයේ নমස්කාර කරන්නට පුළුවන්. එම නිසා ඔබ කවුරුන් හෝ ඔබේ යාඥා කරන ආරාධනා කරන ප්‍රථමයෙන් චුට්ටක් හොයලා බලන්න. ඔහු තුල නැත්නම් ඈ තුල ක්‍රියා කරන්නේ උනාකාර ආත්මයක්ද කියලා. මම කියන්නේ සමහර වල බහුලව මෙවැනි අය ඉන්නවා කියලා මේ නමුත් සමහර ඔබගේ පල්ලියේ මෙවැනි අය ඉන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් ප්‍රවේශම් වෙන්න. මේ ගොඩාක් ලොකු ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න එපා හිතන්න එපා කරදර වෙන්න එපා. නමුත් ඔබ ආරාධනා කරනවා පොඩ්ඩක් විමසිල්ලෙන් බලන්න. ඔහුගේ ජීවිතය ඔහු කතා කරන්න පුළුවන්, දේශනා කරන්න පුළුවන්. ඔහුගේ ජීවිතය මොන වගේද? ඔහුගේ ජීවිත සාක්ෂියක්ද? ඔහුගේ පෞල් සාක්ෂියක්ද? ඔහුගේ පෞල් ජීවිතය මොන වගේද කියලා. එහෙම නැත්නම් ඔබ නොදැනුවත්වම ඔබගේ ජීවිතේට ප්‍රශ්නයක් ඇති කරගන්න පුළුවන්. හොඳයි. එතකොට ඊළඟට මම කියන්නේ මේ සභාව ගැන මම කතා කරපු වෙලාවේ සභාවේ වැඩිමහල්ලානේ රෝගීද අපි ආශ්‍රය කරන කතා කරන අතර මේ සභාව ගැන පොඩ්ඩක් බැලුවොත් අපිට පේනවා මේ සභාවේ යාඥාව වැදගත් උනේ කවුරු රෝගාතුරුණා පමණක් නෙවෙයි. මම ඒක උදාහරණයක් පමණක් ඔබ ඉතින් තමයි ක්‍රියා 12:5 අපි දකිනවා එදා පේතුරුස් හිරගෙදර දැන්. පේතුරුස් හිරගෙදර. නවස්ථාවේදී ක්‍රියා 12:5 එබැවින් පේතුරුස් හිරගෙයි රැකවල් කරන රද්දේය. නමුත් සභාව ඔහු දෙසා දෙවියන් වහන්සේට උදව්ම යාඥා. සභාව යාඥා කරනවා. සභාව යාඥා කරනවා. ඔව්. එම නිසා ඔබගේ ප්‍රශ්නය මේ රෝගීන්ට පමණක් සීමා කරන්න එපා. මේ ප්‍රශ්නය රෝගී තත්ත්වයට පමණ සීමා කරන්න එපා. අපි හැමෝටම විවිධාකාර ප්‍රශ්න මුහුණ දෙන්න වෙනවා. ඒ වෙලාවට ඔබව ශක්තිමත් කරන්න, ඔබ වෙනුවෙන් යාඥා කරන්න සභාවේ කවුරුන් හෝ ඉන්නව නම් සිටීම නැත්තම් මම කියනවා ඉතා වැදගත් වෙනවා කියලා.
මොහොතක් අපි මේ ගැන හිතමු. ඔබගේ ස්වභාවයේ ඔබ කාටවත් කවදාවත් කියලා තිබුණා ඔබට ප්‍රශ්නයක් තිබෙනවා කියලා. පොඩ්ඩක් හිතලා බලන්න. අන්නයි බලන්න එපා. මුවක් වෙලාවට අපි සභාවට ගියාම අපිට පේනවා අපි වටපිට බලලා කියනවා මෙයාට ලොකු ප්‍රශ්නයක් තියෙනවා අරයාට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා අපි හිතනවා. අපි අහලා තිබෙනවා. තමයි ඒක සත්‍යයක් වෙන්න පුළුවන්. හැබැයි සභාවේ කී දෙනෙක් තමුන්ට ප්‍රශ්නයක් තිබෙනවා කියලා ප්‍රකාශ කරනවද කියනවද? බෙදා ගන්නවද? නැත්නම් ඔබ එහෙම කරනවද කවදා? මම මේක විතර අත්දකින්න අවදයක්. මම බොහෝ කාල සේවක නිසා මට ඉන්නවා බොහෝ ආත්මික පුතාලා දුවන ගොඩාක් ඉන්නවා මට දරුවන්. මම සමහරවිට දකින්න ඔවුන්ගේ ජීවිතවල සම්පූර්ණයෙන්ම ප්‍රශ්න වලට මැදි වෙලා. මම දකින්න ඔවුන් හිර වෙලා දැන් ඔවුන් කිව්වා උදේ ඔවුන් අහලා නැහැ මම මොකටද ආචාර්ය කරන උපදෙස් දීලා තියෙනවා ඔවුන් ඒකටවත් සීකර වෙලා නැහැ. දැන් ප්‍රශ්නෙට හුඳටම මැදි වෙලා ඉන්නේ. මම හම්බුනාම මුණ ගැහුනාම මම කියනවා කොහොමද දැන් ඔයාගේ තත්ත්වය? මම අහන්නේ මට උපකාර නොවන හින්දා. මම දන්නවා ඉන්නේ මැදිලා කියලා. නෑ කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ පිටිතුර අනේ මම 100 වතාවක් අහලා තිබෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුද මේ කියන්නේ? ප්‍රශ්න වලට ගිර වෙලා දිනෙන් දින තව එරෙන කෙනෙක් කියන්නේ. ඔබ ඒ වගේද? ඔබ ඒ වගේද? මම ඒ වගේ? බොහෝ වෙලාවට උත්තරේ ඔව්. ඇයි මේ සභාව කියන්නේ සහෝදර කණ්ඩායම දෙවියන් වහන්සේගේ පවුල නුඹ ප්‍රශ්න වලට වැදි වෙලා ඉන්නවා. හැබැයි සභාවේ මැද්දේ වෙස් මුහුණක් දාගෙන ඉන්නවා. හැමෝටම පෙන්නනවා තමුන් ඉන්නේ හරි ප්‍රීතියෙන් හරි සතුටෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ. පල්ලියේ විතරක් වෙස් මුහුණ දාගෙන ඉන්නවා. ගෙදර ගියාම ගෙදර ලොකු ප්‍රශ්න. ප්‍රේමී සහෝදරයෝ මේකට හේතුව මම කියනවා එක වචනයකින් හුඟක් වෙලාවට හේතුව හැමතෙම කියලා මට කියන්න බෑ උඩඟුකම. උඩඟුකම හින්දා අපි නව තත්ත්වය අපි බෙදා ගන්න සූදානම් නැහැ. උඩඟුකම හින්දා අපි කාටවත් කැමති නැහැ. අනේ මට පොඩ්ඩක් උදව් වෙන්න. අනේ නිමාලය මාගෙන මේකට යාඥා කරන්න. එන්න මට උදව් වෙන්න කියලා. අපි කියන්නේ අපි වෙනින් දේවල් කියනවා. ප්‍රේමී සහෝදරී මෙන්න බයිබලයේ කියනවා ඔහු වැඩිමහල්ලන්ට අඬගස්සනවා. දෙවියන් වහන්සේ මාව බොහෝ විට සුඛීමේ දීමනාව තුළින් මාව පාවිච්චි කරනවා. බොහෝ අයට සුවය ලබා දීමට. ඉතින් මම අසනීප වුණාම මම මොකද කරන්නේ? මම දන්නවා මගේ ශරීරයේ යම් රෝගී තත්ත්වයක් ඇති වුණාම ඔබක් වෙලාවට මට අමාරුයි මං යාඥා කරනවා. මම නිතර මම කියනවා අනේ ප්‍රියානි පොඩ්ඩක් මං ගැන යාඥා කරන්න කියලා. මගේ භාර්යාව වෙනවා ප්‍රියානි. ඒ සමහරවිට මම ඉස්සෙල්ලාම එයා පොඩ්ඩක් මාජේ පුදුමින් බලන්න. ඇයි ඔය මට කියන්නේ? ඔයා ඉරිදා ගිහිල්ලා පල්ලි ගොඩකට ඔයා යාඥා කරන්නේද කියලා. නමුත් එයා දන්නවා. ඒ මොනක්වත් කියන්නේ නෑ මට යාඥා. ඔව් අපේ භාර්යාවට අපිට කියන්න පුළුවන්. පල්ලි සහෝදරයන්ට කියන්න බෑ. අපි ලොකු වැඩි ප්‍රේමී සහෝදරයෝ මේක වැරදි. මේ පෙනෙන්නේ අපි හිතන අපගේ දුර්ලභම හංගනවා කියලා. නමුත් ඇත්තටම ප්‍රකාශ වෙන්නේ අපගේ දුර්ලභමකුයි කියන අපි ප්‍රකාශ වෙන්නේ. ඉතින් ප්‍රේමී සහෝදරයෝ කරුණාකර මේ සභාවේ සම්බන්ධකමේ වැදගත්කම තේරුම් ගන්න මේ සම්බන්ධකම්. මම ඉතාමත් යටහත් නැවතත් ඉල්ලා සිටිනවා. ඔබගේ සභාව තුළ නැත්නම් ඔබේ කිතුණු මිත්‍රයන් අතරින් ඔබට ඔබගේ තිබෙනා වූ බර නැත්නම් ප්‍රශ්න නැත්නම් ගැටලු නැත්නම් ආශාව නැත්නම් ඒ මොනවාරි දර්ශනේ ඔබගේ කැඳවීම බෙදා ගැනීමට තරම් ඔබ කිට්ටු ඔබ විවෘත ටික දෙනෙක් හෝ ඇති කරගන්න එක්කෙනෙක් දෙන්නෙක් හෝ ඕනෑම අවස්ථාවකදී මම කියන්නේ දෙවියන් වහන්සේ මාන මේක දෙමානේ කියලා. දෙවියන් වහන්සේට ඔබ කියන්නේ ඉන්පසු ඒ යාළුවන්ට කියන්නේ එන්න මාත් විහාරට. අමතක කරන්න එපා අපි පවුල. හොඳයි. දෙවෙනිව තව දුරට මේක කියනවා ඔහු සභාවේ වැඩිමහලන් අඬගසාම ඊට පස්සේ ඔහු ස්වාමින් වහන්සේගේ නාමයෙන්
ඔහුට තෙල් ආලේප කොට උදිසා යාඥා කරත්තා. මේ තෙල් ආලේප කිරීම ගැන සමහර විවිධාකාර මත තිබෙන්න පුළුවන්. මම සමහර අවස්ථාවලදී සමහර අය මත මම තෙල් ආලේප කරලා යාඥා කරනවා. නමුත් පුරුද්දක් වශයෙන් මම මේ කරන්නේ සමහර වෙලාවට යන්නේ මඟ පෙන්වු විට ඒ විතරම යාඥා කරනවා. මම විතර කියනවා දිව්‍යනාථගේ නාමයෙන් තෙල් ආලේප කොට. එම නිසා මේ පොඩ්ඩක් තේරුම් ගැනීමට මම කැමති දේ වචනේ මේ තෙල් ආලේප කිරීම ගැන ගැඹුරට නෙමෙයි සඳහන් කරුණු එකක් දෙකක් පෙන්නන්න. ඔබ ඊසායා 1:6 ඔබ කියවුවොත් ඔබ දකි. එහි සඳහන් වෙනවා මේ තෙල් ආලේපය ගැන සඳහන් වෙනවා. ඊසායා 1:6 ඔබ කියව බලන්න. නමුත් වෛද්‍ය ඔබ කතා කරන්න කැමති ඔබ හොඳටම දන්නා වූ පද දෙකක් නම යොසිමේ ඊස්වාන්තිගේ ජීවිතේ. ලූක් 10:34 මේ යහපත් සමාර්ථයන් උපමාවේදී ඊස්වාන්ති කියනවා 34 පදයේ ඔහු දැක අනුකම්පා කොට ළඟට ගොස් ඔහුගේ තුවාල වලට තෙල්ද මුද්‍රික පානීයද වත් කොට තුවාල වැන්දා කියලා. නැත්නම් අපි ඉගෙන ගන්නා එක දෙයක් තමයි ඒ කාලේ ඔලිව තෙල් ඖෂධයක් හැටියට පාවිච්චි කරනවා. එහෙමනම් තුවාලයකට අපි අද තමයි බේත් තෙල් දානවා වගේ එදා ඔලිව තෙල් දැමීම ශාරීරික තුවාලයකට සිදුවන උදයක් පවතුනා. ඒ වගේම මාක් 6:13 අපි දකිනවා වෙනින්ම පැත්තක් මේකේ. මාක් 6:13 12 දිනාගේ මෙහි මම හතේ ඉඳ කියවනම් ඔබට මුල එකම නේ කොටසක්. ඒකල උන්වහන්සේ 12 දෙනා Taman ළඟට කැඳවම ඔවුන් දෙදෙනා බැගින් යවන්ට පටන්ගෙන අශුද්ධාඥා කෙරේ උන්ට බලයදී මෙයා කද්ද වෙනවා නේ යේසුස්වහන්සේ ගෝලෝ 12 දෙනා පිටත් කරනවා. දෙදෙනා බැගින් වෙන්කොට ඊළඟට 13 වෙනි පදයේ කියනවා ඔව් බොහෝ යක්ෂයන්ද දුරුකොට බොහෝ ලෙඩුන් දෙරින් ආලේප කොට සුව කළුවේ. ඒත් අපි දකිනවා මෙතන ගෝලයෝ රෝගීන්ව තෙල් වලින් ආලේප කරලා සුව කරා. අපි කියවන්නේ යේසුස් වහන්සේ රෝගීන්ව තෙල් වලින් ආලේප කරලා සුව කරයි කියලා. නමුත් යේසුස් වහන්සේ මේ යහපත් සමාජ උපමාවේ ඒ තෙලින් ආලේප කිරීමේ තුවාල වලට තෙලක් හැටියට දානවා. මෙතන ගෝලියෝ 12 දෙනා සුව වීමේ දීමනාව ඕතුරින් දහස් වෙනවා මේ තෙල් ආලේප කිරීම තුලින්. එම නිසා මේ තෙලින් ආලේප කිරීම ගැන දේ වචනේ වඩන්නේ මොකද්ද කියලා මම ගැඹුරට වඩන්නේ අදහස් නොකරන අතර මම කැමති මේ සම්බන්ධයෙන් තිබෙනා වූ මත කීපයක් ඔබ ඉදිරියට දෙන්න. සාමාන්‍ය විචාරකයෝ කියනා වූ අදහස් තුනක් මම කැමති ඔබට මතක් කරන්න. පළවෙනි එක තමයි මේ තෙලින් ආලේප කරනවා කියලා අදහස් කරන්නේ මේ තෙල් එදා ඖෂධයක් වුණා. ඒක තෙල් ඖෂධයක් හැටියට තමයි තෙලින් ආලේප කරලා පිළිම සිදුුනේ කියලා අපි දකිනවා. ඒ ඇත්තක් කියලා ඒ මොනවා හැබැයි ඒ අදහස් කරන තෙලින් ආලේප කිරීම අදහස් කරන ඒ පමණක් කියන එක මම දැන් අපි පිළිගන්න අමාරුයි. කොහොම වුණත් සමහර විචාරකයන්ගේ මතය මේකයි. තෙලින් ආලේප කරන්නේ මොනවාක්වත් නෙමෙයි මේක ඖෂධයක් හැටියට ඔලිව තෙල් පාවිච්චි කරන්න ලැබුවා. ඒකයි මේ අදහස. ජොබදේවනාන්සේගේ වචන අපි ඉගෙන ගන්නේ මේ ඖෂධ පාවිච්චි කරන එක වැරදි නැහැ. එවැනි මත ඕනේ දිගට ගොඩනගන්න පුළුවන් ඔය දේවල් කියන ඉගෙන කරදර වෙන්න එපා. මම නිකන් අදහස් තුනක් විචාරක අදහස් තුනක් ඔබ ඉස්සරහට පමණයි. දෙවෙනුව සමහරෙක් කියනවා නෑ මේ තෙලින් ආලේප කිරීම ඔවුන්ගේ ඇදහිල්ල ගොඩනැගීමට උපකාර වුණා වූ ක්‍රමයක් වුණා. මොකද මේක තේරුම? දැන් ඔබ අහලා ඇති මට මතකයි මගේ බාල කාලේ අපි යම්කිසි
උණ ගැවුණා කියමුකෝ පොඩි අසනීපයක් වුණාම අපේ පවුලේ වෛද්‍යවරයා ඉන්නවා. ඒක අම්මයි තාත්තයි මාව අපිව ගෙනියනවා. අපි දරුවන් අපි දෙපස්සෙනේ මේ ડોක්ටර්ලා දුස්තර මහත්තයාට. ඊට පස්සේ ਉਹ මොනවා හරි දෙනවා බොන්න. මොනවා හරි බේතක් දෙනවා. සමහර වෙලාවට මම අහලා තියෙනවා තාත්තා නිතර කියනවා දුස්තර මහත්තයෙක් කිසි ප්‍රශ්නයක් නැහැ කිසි වරදක් නැහැ. හැබැයි නිකන් හරවල ඇරියා නම් මේගොල්ලෝ හිතනවා කිසි වැඩක් නැහැ නේ මෙයාලකට ගියාට මෙයා බේතක්වත් දුන්නේ නැහැ කියලා. ඉතින් නිකන් ඔය මොනවා හරි නිකන් පොඩි සිරප් එකක් දෙනවා කොන්නේ. එතකොට ඒගොල්ලන්ගේ හිත සැලසිලා මට දුස්තර මහත්තයා බේත් කළා කියලා ඉබේම වුන් සුව වෙනවා. නැත්නම් ඒක නිකන් මේගොල්ලන්ගේ මේ ඇදහිල්ල ශක්තිමත් කරන්න ඒ විශ්වාසය වැඩි කරන් දුන්නා වූ පාවිච්චි කළ උපක්‍රමයක් පමණයි වෙන්නේ අදහස. සමහර විචාරකයෝ දෙනවා. මේ තෙල් ඇලවීමෙන් එතකොට මේ ලෙඩාට යම් කිසි සාතිකයක් මට තෙලුත් ගහලා තෙලුම තාලෙට කළා යාඥා කරා කියලා. මේක මේ මනස දිනන නිසා කියලා. මේ අදහස් සමග නම් මම වැඩි එකතු වෙන්නෙම නැහැ. තව මතයක් තමයි තෙල් වලින් සුද්ධාත්මයන් වහන්සේ සංකේතවත් කරලා ලබනවා. ඒක අපි දකිනවා දේවනාථයාගේ දේවචනේ සත්‍යයක් කියලා. ඒතර මේ තෙල් ආලේප කිරීමෙන් සංකේතවත් වන්නේ. සුද්ධාත්මයන් වහන්සේ ගේ ක්‍රියා කිරීම සංකේතවත් කරමින් තෙල් ආලේප කරනවා. මේ ගැන දිගට මම කතා කරන්නේ නැහැ. නමුත් මම ඔබට මේ දේ ප්‍රමාණක් කියනවා. ඔබට කවුරුනෝ කිව්වොත් යාඥා කරන්න කියලා. ඒ වෙලාවේ දෙවියන් වහන්සේ ඔබගේ සුද්ධාත්මයන් වහන්සේ ඔබගේ හදට පෙළඹෙව්වොත් තෙලින් ආලේප කරන්න කියලා. ඔබ නිර්මීත වේ කරන්න. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. මම කිරුවොත් ඒක මොනවා හිතයිද? ඒ උල් විවේචනය කරයිද? නොඑක් දේවල් ගැන කරදර වෙන්න එපා. දෙවියන් වහන්සේ ඔබව පෙළඹෙව්වොත් ඔබ තෙල් ඔලිව තෙල් දිවෙනවට වඩා හොඳයි. ආලේප කළ යාඥා කරන්න. කළත් කමන්නේ නොකලත් කමන්නේ තිබෙනවා නම් ඒ අවස්ථාවේදී දෙවියන් වහන්සේ පෙන්වුවොත් ඔබ ඒ පාවිච්චි කරන්න. හොඳයි. තුන්වෙනිව මගේ තුන්වෙනි කාරණාව තමයි ඉදිරියේ දාගන්නා වූ පළවෙනි කාරණාව වූයේ ජීවිතයේ හැම අවස්ථාවකදීම දෙවියන් වහන්සේට පළවෙනි ස්ථානය දෙන්න, ප්‍රථම ස්ථානය දෙන්න. දෙවෙනි කාරණාව තමයි සභාව තුල ඔබගේ ජීවිතේ ඇත්තව එක්සත් යාඥාවේ එකමුතුකමේ යාඥාවේ බලය තේරුම් අරගෙන ඒකට සහයෝගය දෙන්න, ඒකට ඔබ කොටස්කාරයෙක් වෙන්න. තුන්වෙනි කාරණාව තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් ජීවිතයක් ගත කරන්න. මේක හරිම වැදගත්. දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් ජීවිතයක් ගත කරන්න. ඇයි මම කියන්නේ? මෙතන කියනවා ස්වාමීන් වහන්සේ ඔහු නැගටුවන ඇත 15 වෙනි පදේ. ඔහු පාපයක් කර තිබේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. එබැවින් නුඹලාගේ වරද එකිනෙකාට කියා දී සුව ලබන පිණිස එකිනෙකා උදෙසා යාඥා කරපල්ලා. එකිනෙකා උදෙසා කියන එක අපි නැවතත් දකිනවා අර කලින් මා කිව්වා ඔය සම්බන්ධයි. ඒතර මෙතන කියන්නේ වැඩිමහල්ලා නම යාඥා කරන එක නෙමෙයි කියන්නේ. එකිනෙකා වෙන යාඥා කරපු කියනවා දිව්‍ය මහන්සියගේ වචනේ තිබෙනා වූ ඒ ගැඹුරත්වය කිසිම අලංකාරද කියන ඔබ එකිනෙකා යාඥා කරනවා. නමුත් මම විශ්වාස කරන කලින් පදේ මම මේ ගැන සඳහන් කරා. නමුත් මෙතන බලමු. මෙතන කියන්නේ පාපය ගැන. ඔව් පාපය කර දිවේ නම් ඒවා ඔහුට කමා කරනු ලැබේ. නුඹලාගේ වරද එකිනෙකාට කියන්නේ. පිරිමි සහෝදර සහෝදරි දිව්‍ය නාම ඉදිරියේ නිදොස් ජීවිතයක් ගත කරන්න. මෙය මම විස්තර කරන්න ප්‍රථමයෙන් මේ සුවවීම සම්බන්ධයෙන් මේ ප්‍රශ්න මනුෂ්‍ය අසන නිසා මම කැමති තව කාරණා තුනක් ඔබ ඉස්සරහට දැවීමට. පළවෙනි දේ තමයි අපව සුව කිරීම උදෙසා දෙවියන් වහන්සේ විවිධ ක්‍රම නැත්නම් මාර්ග පාවිච්චි කරනවා. අපිට අයිතියක් නැහැ දෙවියන් වහන්සේට අනකරන්න නැත්නම් බල කරන්න කියලා මම කියනවා. ස්වාමීන් මේ විදිහ තමයි සුව යුත්තේ කියලා. දෙවියන් වහන්සේ උන්වහන්සේ කැමැත්ත අනුව විවිධ මාර්ග භාවිතා කරනවා සුව කරන්න. ඇත්ත වශයෙන්ම
බහුල මාර්ග තුනක් අපි දන්නවා හොඳට. බහුල වුණාද පාවිච්චි කරන මාර්ග තුනක් මව්බිය තමයි. පළවෙනි තමයි supernatural healing නැත්නම් අදි ස්වාභාවික සුව වීම. දෙවියන් වහන්සේ කෙලින්ම මැදිහත් වෙලා කෙලින්ම නැත්නම් වාසේ අතගසන ශනිකයෙන් නැත්නම් ක්‍රමානුකූලව රෝගියාව සුව කරනවා. අපි හිතමු පිළිකාවක් කියලා. දැන් මේක අපි දන්නවා වෛද්‍යවරුන්ට සුව කිරීමට තාම හැකියාව මම දන්නේ අද මොකද උන් කියන්නේ කියලා. නමුත් අපි තාමත් සීමිතයි කියලා අපි දන්නවා. ශරීර සුව වීම මම හිතන වෛද්‍යවරුන් තුල ඇත්තෙමත් නැහැ. නමුත් දෙවියන් වහන්සේ අදි ස්වාභාවික උන්වහන්සේගේ බලයෙන් උන්වහන්සේ මැදිහත් වෙලා උනාට අතගතලා ශනිකව සුව ලබා දෙනවා. නැත්නම් සමහර වෙලාවට ඒ රෝගියම උන්වහන්සේ ක්‍රමානුකූලව උන්වහන්සේ සුව ලබා දෙනවා. මේ රෝගයක් වෙන්න පුළුවන්. ඒ පළවෙනි ක්‍රමය ඒකයි. අදි ස්වාභාවික දෙවියන් වහන්සේ දෙන්නා වූ සුවය. ඖෂධ අරගෙන නෙමෙයි, බේත් අරගෙන නෙමෙයි, ශල්‍ය කර්මයක් කරලා නෙමෙයි, දෙවියන් වහන්සේම සුව කළා. උන්වහන්සේ කණ්ඩායම් කරා, උන්වහන්සේ සුව කළා. දෙවැනි ක්‍රමය තමයි ස්වාභාවික අපි ලබන්නා වූ සුවය. මොකද ස්වාභාවික ලබන්නා වූ සුවය කියන්නේ සමහර වෙලාවට නැත්නම් බොහෝ වෙලාවට බොහෝ දෙනා රෝගාතුර වෙන්නේ දැන් ඒ රෝගී තත්ත්වය උදා වෙලා තිබෙන්නේ අවශ්‍ය විවේකය ලබන්නේ නැති නිසා. වැඩ කරනවා අධික විඩාවට වෙහෙසට ශාරීරික සහ මානසික පත් වෙලා ඒ විවේකයේ මානසික අවශ්‍යයි. වැඩි වෙලා ඒ පීඩනය වැඩි වෙලා මානසික පීඩනය වැඩි වෙලා විවේකේ නැති හින්දා නැත්නම් නිින්ද දෙවනදි ප්‍රමාණය තියෙන රැයක් නිදා ගන්න. ඒ කියන්නේ මේ වෙලාව උගන්න වෙලාවක් නැහැ. නිින්ද අවශ්‍යයි. අපි සුමාන දවස් 7ක්ම රැය නම් වැඩ කරන්නේ. නෑ අපි දවල් නිදා ගන්නවා කියලා. ඇත්ත. හැබැයි අපි ශරීරයට ඒක අහිත කරා. නොඑක් ස්වාභාවික හේතු. අපි ගන්න ආහාර අපි තාමත් අහිත කර ආහාර. නැත්නම් අපගේ පරිසරයේ දූෂිත පරිසරයක් අපි දිගටම ආශ්වාස ප්‍රාශ්වාස කරන ඉතාමත්ම නරක විශ්වවලින් පිරුණා වූ වායුවට තමාතය. එතකොට මේ වයිසුව ලැබීමට සමහරට අපිට තියෙන ඇත්ත වශයෙන්ම පොඩි නිවාඩුවක් ගන්න. නැත්නම් අපි දරුවෝ පවුල් සමග ගිහිල්ලා කෙටි විවේක කාලයක් ගත කරන්න. අපි එන්නේ සම්පූර්ණ සුවය ලබන. ස්වාභාවිකව අවශ්‍ය විවේකය, අවශ්‍ය මානසික සමාදානය, සතුට, නිින්ද, ආහාර, එවැනි ලස්සන පරිසරයක් තුලින් ස්වාභාවිකව ලැබෙනා වූ සුවය. තුන්වෙනුව කවුරු දන්නෝ? වෛද්‍යවරයෙක් තුලින්, ඖෂධ තුලින් නැත්නම් ශල්‍ය කර්මයක් තුලින් ලැබෙනා වූ සුවය. මේක වඩා අපරාධ කරන්න පුළුවන්. නමුත් මම කැමති මේ තුනට සීමා කරන්න. නමුත් එක දෙයක් මම ඔබට කියන්න කැමතියි. මේ ආකාර තුනෙන්ම සුවය දෙන්නේ දෙවියන් වහන්සේ. ආයිපන් කියන්නේ වෛද්‍යවරයෙක් ඔබට බේත් තුන වෙන්න පුළුවන්. වෛද්‍යකරේ වරේ ඔබ ශල්‍ය කර්මයක් කරන්න පුළුවන්. නමුත් සුවය දෙන්නේ දෙවියන් වහන්සේ. ඒක මතක තබා ගන්න. දෙවියන් වහන්සේ විවිධ ආකාර පාවිච්චි කරන අතර සුවය දෙන්නේ උන්වහන්සේ පමණයි. ඒ නිසා ඒ අතර මම තව දෙයක් කියන්න කැමතියි. ඒ නිසා මම ඔබට කියන්න කැමතියි මේ සම්බන්ධයෙන් කරුණා කරලා ડોක්ටර් කෙනෙක් ළඟට ගන්න. යන්නේ වැරදි කියලා හිතන්න එපා. ඔබත් පාවිච්චි කරන්නේ මෙවුන් කර දෙවියන් වහන්සේ. මේ පරිදි දෙවෙනුව සමහර කිතුරන් මම දැකලා තියෙනවා. ඔවුන් රෝගියෙකුට එන්න යාඥා කළා කියනවා දැන් ડોක්ටර් ළඟට යන්න ඕනේ. යන්න එපා කියලා. මම ඔබට කියනවා එවැනි උපදෙස් දීමෙන් ආවාද දීමෙන් පුළුවන් තරම් වලකින්. නමුත් ඒක මම කියනවා දෙවියන් වහන්සේ ඔබට පැහැදිලි කළොත් මගේ පුතා මගේ දරුවා මම ඕසුව කළා මාරයි. ඔබේ සාහිතික තියෙනවා බය නැතුව කියනවා. හැබැයි සාමාන්‍යයෙන් ඔබ
ඔබගේ අතට බලය අරගෙන යාත්‍රාවේ ගැන පදයන් සුවයි කියලා. මොකද ඔබට සුව කරන්න බෑ. මට සුව කරන්න බෑ. අපි කාටවත් සුව කරන්න බෑ. සුව දෙන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබට කිව්වොත් මම සුව කළා. නිර්භයව ප්‍රකාශ කරා. මම මොකද දැන් කිව්වේ පළවෙනි එක තමයි මේ සමාජ ඔබට දෙන උපදේශ. වෛද්‍යවරයෙක්ලාට යෑම ගැන පැකිලෙන්න එපා. ඔබගේ සිත දෝෂාරෝපණය කරන්න දෙන්න එපා. දෙවෙනුව යාඥා කර ඒ රෝගයට කියන්න එපා. වෛද්‍යවරයෙක්ලාට යන්න අවශ්‍ය නැහැ යන්න එපා කියලා කියන්නේ. ඔබ ඉදිරිපත් වෙන්න එපා. මම හිතන්නේ ඒක ප්‍රඥාවන්තයි මම හිතන්නේ හරි කියලා මම හිතන්නේ. හොඳයි. දෙවෙනුව කියනවා පාපය ගැන කියනවා. ඔව් පාපයක් කර තිබේ නම්. නෑ දැන් මට තියෙන විනාඩි 8ක් 9ක් තියෙන්නේ මම උත්සාහ කරා නම් මේ කෙටි වෙලාවෙ මේක විස්තර කරන්න ඔබට. යම් කිසි කෙනෙක් රෝගාතුරව සිටීමෙන් පෙන්눔 කරන්නේ මොහු පාපව පව කරලා තිබෙනින් නම් රෝග වෙනවා කියලා නෙමෙයි. සමහරවිට මේ පදේ අරගෙන යමෙක් හිතන්න පුළුවන්. කවුරුන් හෝ රෝගාතුරව ඉන්නවනම් ඒ ලොකු වෙන්නේ මොහොම පව කරලා තිබෙනවා ඒක තමයි ඌ දැන් ලෙඩ ගන්න ඉන්නේ කියලා. ඒක වැරදි හිතන එක. නමුත් මේක තේරුම් ගන්න සමහර විට ඔවිනා වූ තත්ත්වය පාපය වෙන්නත් පුළුවන්. ආයිත් මම කියන්නේ එමණිසා කරුණා කරලා කවුරුන් හරි ඉඳින් ඉන්නවනම් ඔහු විනිශ්චය කරගෙන අන්න අර මිනිස්සයා මම දැනගත්ත ඕක වෙයි කියලා. මෙයා මෙහෙමයි ජීවතුනේ මහා පෞකාර මිනිස්සේ. දැන් මිනිහට වෙන්න ඇඳේ වැටලා ඉන්නවා කියලා. ඔහු විනිශ්චය කරන්න එපා. ඔබ දන්නේ. නමුත් ඔබ රෝගාතුර වෙන්නවනම් විශේෂයෙන් තේරුම් ගන්න සමහර විට ඒට හේතුව ඔබගේ පාපයක් වෙන්න පුළුවන්. මම කැමති ඒකින්ද මේ කෙටි කාලය තුල ගීතාවලිය අපේ විනාඩි 6 තියෙන්නේ 89 31 කියවන්න. ගීතාවලිය 89 31 32 මාගේ පනත් කඩකොට මාගේ ආඥාවන් රක්ෂා නොකරෙත් නම් ඔවුන්ගේ අපරාධයට ඉපලෙන්ද ඔවුන්ගේ අයුතුකමට පහර වලින්ද දඬුවම් කරන්නෙමි. ඒකම සහෝදරි 33 සහ 34 කියවලා දෙනවා පොරොන්දුව. ඔබට තිබෙන උත්සාහයක් තිබෙන පොරොන්දුව. වැදගත් අමුතුලාදී මම විස්තර කරන්නේ නැහැ. නමුත් අපි පව් කරන වෙලාවට දෙවියන් වහන්සේ ක්‍රියා කරන බව මේ වචනේ කියවනවා. ඔබ හොඳට දන්නවා ඇති හෙබ්‍රේව 12 කියන වචන. හෙබ්‍රේව 12 කියනවා හෙබ්‍රේව 12 අපි කියනවා මේ තාත්තා අපි අකීකරු වෙද්දී නොඑක් ආකාර විදිහට අපව දඬුවම් කරන්නේ අපට ආදරයෙන් ඉඳලා අපිට තරහින් නෙමෙයි අපව යහමා ගෙන යාමට. හෙබ්‍රේව 12 5 6 පදරම කියන අර පුත්‍රයන්ට මෙන් නුඹලාට කියන අවවාද වචනය නුඹලා මතක නැති කළ වූය. ඒ කවරෙක්ද? මාගේ පුත්‍රය ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. දෙනති වචනය ස්වාමින් වහන්සේගේ දඬුවම සුළු නොකරන්න. උන්වහන්සේගේ තරවට ලබන කල ක්ලාන්ත නොවන්න. මක්නිසා ස්වාමින් වහන්සේ ප්‍රේම කරන අයට උන්වහන්සේ දඬුවම් කරනසේක. උන්වහන්සේ පිළිගන්න සියලු පුත්‍රයන්ට තලනසේක. නැත්නම් ඔබ සහ මම දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියට අප උන්වහන්සේගේ පුත්‍රයන් වන නමුත් අපි අකීකරු වෙලා උන්වහන්සේගෙන් ඈත් වෙලා ජීවත් වෙන අතර සමහර වෙලාවට අපි නා වූ රෝග තත්ත්වය උන්වහන්සේ ඉඩ හැරියා. උන්වහන්සේ ඉඩ හැරෙනා වූ දඬුවමක් වෙන්න පුළුවන් අපව යහමඟ ගෙන යාම උදෙසා. නමුත් බොහෝ වෙලාවට අර ගීතාවලියේ 89 33 34 තිබෙනා වූ ආශිර්වාද මතක් කරලා අපි කියනවා නෑ නෑ දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරනවා මේ මට තිබෙනා ප්‍රශ්නය තියෙන යක්ෂයාගෙන් කියලා. අපි ඉතාලෙදක අඳුරා ගන්න එක. මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ නිසා මම කැමති ඔබට කියවන්න පළවෙනි කොරින්ති 11 ඒ ස්වාමීන් වහන්සේ රාත්‍රී භෝජනය ගැන. ඒ 27 වෙනි පදේ. ඒ නුසුදුසු ලෙස මේ රොටි කන්නා වූ නොහොත් ස්වාමීන් වහන්සේ කුසලාවේ බොන්නා වූ කවරෙක් නොමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වර්ධකාරයෙක් වන්නේය. නමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවේ. ඔයාවේ 30 වෙනි පදය. ඉන්නිසා නුඹලා අතර බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති.
ස්වාමීන් වහන්සේගේ රාත්‍රී භෝජනය අපි සහභාගී වෙනවා. අපගේ පව් තියාගෙන පව් සංගවාගෙන ඒක නිසා සමහර වෙලාවට ඔබ සහ මම රෝගී තත්වයක ඉන්න පුළුවන්. මම මේ කියනවා ඔබට කියනවා මේ රෝගී තත්වය ශාරීරික වෙන්න පුළුවන්. දුර්වල නැත්නම් රෝග වෙලා තිබෙන්නේ ශාරීරික වෙන්න පුළුවන්, ආත්මික වෙන්න පුළුවන්, මානසික වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රේමී සහෝදර සහෝදරි අදයි ඔබගේ දවස. ඔබ විමසලා බලන්න. ඔබ විමසලා බලන්න අද දවසේ ඔබගේ ශරීරයේ යම් කිසි නැත්නම් ශරීර පමණක් නෙමෙයි ඔබේ වරදක් කරලා තිබෙනවද? යාකෝබ් පහේ ඉතා පැහැදිලිව කියනවා. ඉතාමත් පැහැදිලි යෝජනා කරනවා. ඒ වරද කියලා දෙන්න කියලා. පිරිස සහෝදර සහෝදරි හිතෝපදේශ 28 දිහා බලමු. 28:13. හිතෝපදේශ 28:13. තමාගේ වරද සංගවන්නා සප්පලන වන්නේ ඒ වාක්‍යයදී අත්හරින්නාට කරුණාව ලැබේ. තමාගේ වරද සංගවන්නාට සප්පලන වන්නේ ප්‍රේමී සහෝදර සහෝදරි. එම නිසා මතක තබා ගන්න මේ සෝවීම ගැන තිබෙනවා මේ කොටසේ එය සඳහන් වෙනවා. සමහර විට අපගේ ඒ රෝගී තත්වයට හේතුව අපගේ භව වෙන්න පුළුවන්. යනාගේ වචනේ වැරදින්නේ නැහැ. යනාගේ සත්‍යයි. මෙතන විශේෂයෙන්ම මේ වචනේ උගන්වනවා පැහැදිලිව. සමහර විට ඒක කියනවා ඔහු පාපයක් කර තිබේ නම් කරා කියලා කියන්නේ. ඔබ තිබෙනවා නම් ඒ දන්නේ ඔබයි. ප්‍රේමී සහෝදර සහෝදරි සෝචි කරලා බලන්න, විභාග කරලා බලන්න. තිබෙනවා නම් ඒක හරි ගස්සා ගන්න. හෙට වෙනකන් කල් දමන්න එපා. ඒකම මට තිබෙනවා කෙටි විනාඩි 1 2 මම තව කාරණා දෙකක් මතක් කරගන්න කැමතියි. පළවෙනි තිමෝති 5:23 අපි දකිනවා පාවුල් තුමා තිමෝතියට උපදෙස් දෙනවා. ඔහුට කියනවා ඔබගේ මේ බඩේ තිබෙනා වූ ඒ රෝගී තත්ත්වය නිසා නිතර ඔබට ඇදෙන නිසා පොඩ්ඩක් මුද්‍රිත පානි පාවිච්චි කරන්න කියලා. ඖෂධයක් හැටියට අනිවාර්යයෙන්ම මෙතන කියන්නේ. ඉතින් අපි දකිනවා ඉතින් මේ තිමෝතියස්ට රෝගයක් තිබුණා. නිශ්චයකවම තිමෝතිය යාඥා කරා. නිශ්චයකවම ඔහු ගැන පාවුල් දෙවනාගේ බලවත් දෙක පාවිච්චි කළා, උසෝවිස පාවිච්චි කළා, දේවදාසය යාඥා කළා. නමුත් ඔහු සෝමුන්නේ නැහැ. මම ඉතින් අපේ මූලික ප්‍රශ්න සමහර උත්තර දෙන්න තියෙනවා අපිට. ඒ වගේම දෙවනි කොරින්ති 12:7 සිට 10 දක්වා පාවුල් තුමා කතා කරනවා ඔහුගේ තිබුණා වූ thorn in the flesh. ඒ කටුවක් වගේ. දෙවනි කොරින්ති 12:7 සිට 10 දක්වා. මෙතන කියනවා ඔහුගේ තිබුණා වූ ඒ තත්වය මාංශය දෙකට කියනවා 7 වෙනි පදයේ පන්නට වඩා උසස් නොවන පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මාගේ මාංශය මට දෙන්න ලද්දේ. ඒ ගැන 3 වරක් ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලුවෙමි. ඔව්. අපි දන්නේ ඇත්ත වශයෙන්ම ඊතර නොයෙක් ਵਿਚාරකව මේක නොයෙක් දේවල් කියන අතර සැබවින්ම පෞල් තිබුණා වූ තත්ත්වය මොකක්ද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔහු කියන 3 වතාවක් මම ඉල්ලුවා. අපි ඉතින් රෝගී තත්ත්වය තිබුණා යම් කිසි දෙයක්. 3 වතාවක් ඉල්ලුවා. අපි දන්නවා සුදු පෞල් පිටුමගේ ඇස් පෙනීම විතර දුර්වල තිබුණා. 3 වතාවක් ඉල්ලුවා. දෙවියන් වහන්සේ සුව කළේ නැහැ කියලා කියනවා. සහෝදරි එම නිසා හැම විටම දෙවියන් සුව කරනවා කියන එක මේ වෙනස් තත්ත්වයක් තිබෙනවා. ඒක හේතුව අපි මොකක්ද අපි දන්නේ නැහැ. අපි සියයක් අපි දන්නේ නැහැ. නමුත් උන්වහන්සේ හැම විටම යහපත් සත්‍ය අනුත්‍යක් කරනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ ගෞරව වේවා, මහිමය වේවා, ප්‍රශංසා වේවා. අවසානවදී තමයි කියනවා ඔබට නිතරම ප්‍රශ්න වලින් මෙතැත්ලා ඉන්නවා නම් විභාග කළ බලන්න. ඔබගේ ජීවිතයේ අකීකරුකම දෙන්නයි විමසලා බලන්න. නැවත වරක් කාරණා තුන ජීවිතයේ සෑම අවස්ථාවකම දෙනවා ප්‍රතිම ස්ථානය දෙන්න. එක්සත් එකමුතු යාචාය බලය පාවිච්චි කරන්න. දෙවියන් වහන්සේ ඉදිරියේ නිදොස් ජීවිතයක් ගත කරන්න. ඊ ස්වාමීන් වහන්සේම ඔබට ආශිර්වාද කරනවා.